සාදු සාදු සාදු. දැන් මේ පින්වතුන් සූදානම් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නයි. ඉතින් පින්වත්නි, මේ ලෝකෙට කලාතුරකින් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණාට පස්සේ තමයි දෙවියන්ට මිනිසුන්ට තමන්ගේ ජීවිතයේ අවබෝධ කරන ඒ ධර්මයේ අහන්න ලැබෙන්නේ. ඉතින් පින්වත්නි, අපට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඇස් දෙකින් දැකලා බණ අහන්න වාසනාව නැති වුණා. අපට ඒ සඳහා ලොකු පිනක් තිබිලා නැහැ. ඉතින් මේ අවස්ථාව අපට අහිමි වුණත් ඒ රහතන් වහන්සේලා වැඩ සිටියේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මනුලොව වඩිමින් ඒ ධර්මයේ දේශනා කරන ඒ සුන්දර යුගයේ අපට අහිමි වුණත් අපට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහන්න වාසනාව ලැබුණා. ඒ ධර්මය අදටත් ලෝකේ තියෙනවා. ඉතින් මේ ධර්මයේ අපට ඉගෙන ගන්න, ඒ ධර්මය අහලා අපට බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන හොඳට හිත පහදවා ගන්න අදටත් අපට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ දේ අපට සසරේ හැමදාම ලැබුණු දෙයක් නෙවෙයි. පින්වත්නි, අපට සසරේ හැමදාම ලැබෙන දේවල් තියෙනවා. ඒ තමයි මේ නොයෙක් සැප සම්පත්, ඊට පස්සේ නොයෙක් වස්තුව, ඊට පස්සේ දූ දරුවෝ. මේ දේවල් සසරේ දුර්ලභ දේවල් නෙවෙයි. මේ දේවල් සසරේ ලැබිච්ච දේවල්. අපි ඕන තරම් රජවරු වෙලා, සිටුවරු වෙලා නොයෙක් සැප විඳලා ඇති. ඒ වගේම අපි හිගන්නු වෙලා, තිරිසන් ලෝකෙ ඉපදිලා මේ විදිහට නිරේ ආදී දුක්ඛිත ලෝකවලත් අපි ඉපදිලා බොහෝ දුක් විඳලා ඇති. ඉතින් එහෙම ආපු ගමනේදී අපට ලැබුණු දුර්ලභ දෙයක් තමයි අපේ මේ ජීවිතය අවබෝධ කරගන්න ලැබුණු මේ දුර්ලභ අවස්ථාව. ඒ තමයි මේ දුර්ලභ වූ මේ ධර්මයේ අහන්න ලැබීම. ඉතින් ඒ ධර්මයේ අපි නිතර අහන්න ඕන. මොකද මේ ධර්මයේ කියන්නේ හැමදාම අහන්න ලැබෙන දෙයක් නෙවෙයි. එතකොට ඒ ධර්මය අහලා අපි හොඳට හිත පහදවා ගන්න ඕන. හිත පහදවාගෙන මේ ධර්මය අපේ ජීවිතේට ගලපා බලන්න ඕන. එහෙම ගලපා බලද්දි තමයි අපට අපේ ජීවිතේ ඇත්ත තේරුම් ගන්න පුළුවන්. ඉතින් පින්වත්නි, අද ඔබට මා කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඊටමත් ලස්සන දේශනාවක්. මේ දේශනාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ අනවතග්ග සංයුක්තයට. අනවතග්ග සංයුක්තයේ තුල බොහෝ දේශනා අඩංගු වෙනවා. ඒ සියලු දේශනා තුල බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ දීර්ඝ බව වදාළ කරුණු සඳහන් වෙනවා. ඉතින් මේ අතරතුර තියෙන තින්සමත්ත කියන සූත්‍රය තමයි මම අද කියා දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් පින්වත්නි, අපි දන්නවා ඒ අපගේ ශාස්ත්‍රෝ ඒ බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ අවබෝධ කරලා ඒ බුදුරජාණන් වහන්සේ ඒ බරණැස ඉසිපතන මිගදායේ වැඩ සිටිද්දී ඒ පස්වග තවුසන් මුල් කරගෙන ඒ ධම්සක් දේශනාව මුල්ම වරට කරා. ඒ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ඒ ධම්සක් පැවතුම් සූත්‍රයේ උන්වහන්සේ දේශනා කරා. ඉතින් මේ දේශනාව අහන්න දෙවියන් බඹුන් ලක්ෂ ගණන්, කෝටි ගණන් වැඩියා. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කරපු මනුස්ස ලෝකේ ඉන්න අය අතර ඒ පස්වග තවුසන්ගෙන් ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ තාපසතුමා ඒ ධර්මයේ අවබෝධ කරගත්තා. සෝතාපන්න භාවයට පත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කළා. ඒ දේශනාව අවසානයේදී මේ ලෝකෙට මුල්ම වරට රහතන් වහන්සේලා 5 නමක් බිහි වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ පස්වග
රහතන් වහන්සේලා සමග බුදුරජාණන් වහන්සේ වඩිද්දී බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණා යසකුල පුත්‍රයා. ඉතින් මේ යසකුල පුත්‍රයාට ධර්මයේ දේශනා කරලා ඊට පස්සේ ඒ යසකුල පුත්‍රයාගේ යහළුවන්ටත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ සියල්ලෝම ඒ උතුම් අරහත්ත්වය සාක්ෂාත් කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ මුල්ම රහතන් වහන්සේලා 69 සමග චාරිකාවේ වැඩියා. ඉතින් බුදුරජාණන් වහන්සේ අනිත් රහතන් වහන්සේලා චාරිකාව පිටත් කරවලා ඒ ධර්මයේ අනිත් අයට දේශනා කරන්න කියලා එක මගකින් දෙන්නෙක් යන්න එපා. මේ ධර්මයේ ඊටාම දුර්ලභයි. මිනිස්සුන්ට මේ ධර්මයේ කියලා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ඒ රහතන් වහන්සේලාව චාරිකාවේ පිටත් කරා. චාරිකාවේ පිටත් කරලා ඒ බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරා. ඉතින් මේ අතරතුරදී ඒ බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණ හරි අපූර්ව පිරිසක්. ඒ අය තමයි බද්දවග්ගීය කුමාරවරු. ඉතින් මේ කුමාරවරු එදා තමන්ගේ ඒ සහකාරියොත් එක්ක විනෝදයේ පිණිස ඒ වනාන්තරයකට ගිහිල්ලා විනෝද වෙමින් හිටියේ. ඉතින් ඔය අතරතුර තමන්ගේ එක යාළුවෙකුට එක සහකාරියෙක් හිටියේ නෑ. ඉතින් මේ යාළුවා කුලියට එක කාන්තාවක් අරගෙන ආවා. ඉතින් මේ කුලියට අරන් ආපු මේ කාන්තාව මොකද කරේ? අර කුමාරවරු විනෝද වෙන අතරතුරදී ඒ කුමාරවරුන්ගේ තිබ්බ ආභරණ, ඒ වටිනා දේවල් අරගෙන හොරෙන් පැනලා ගියා. ඉතින් එහෙම පැනලා ගියාට පස්සේ දැන් මේ කුමාරවරු බැලුවා තමන්ගේ තිබ්බ වටිනා ආභරණ මොකවත් නැහැ. ඊට පස්සේ කවුද කියලා බලද්දි තේරුණා අර කුලියට අරන් ආපු කාන්තාව කියලා. ඊට පස්සේ දැන් මේ කුමාරවරු ඔන්න කුලියට අරන් ආපු ඒ කාන්තාව හොයාගෙන ඔන්න එනවා. ඉතින් ඔහොම එද්දි පින්වත්නි ඒ බුදුරයන් වහන්සේ ඉදිරියට මුණ ගැහුණා. ඉතින් ඉදිරියට මුණ ගැහුණාට පස්සේ මේ අය බුදුරයන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරයන් වහන්සේට වන්දනා කරලා බුදුරයන් වහන්සේගෙන් අහනවා ශ්‍රමණයන් වහන්සේ මේ පැත්තෙන් ගියේ නැද්ද මේ කාන්තාවක් කියලා. ඉතින් මෙයාලා කියන විස්තරය අපේ තිබ්බ ආභරණ ඔක්කොම අරන් කාන්තාව පැනලා ගියා. ඒ කාන්තාව දැක්කේ නැද්ද කියලා. පින්වත්නි, ඒ බුදුරයන් වහන්සේට අනිත් අයගේ හිත් පේනවා. බුදුරයන් වහන්සේ දැක්කා මේ අය මේ සසරේ පින් පුරාගෙන ආපු පිරිසක් කියලා. ඉතින් බුදුරයන් වහන්සේ එවෙලේ මේ කුමාරවරුන්ට කිව්වා හරි ලස්සන දෙයක්. බුදුරයන් වහන්සේ මේ කුමාරවරුන්ගෙන් ඇහුවා, කුමාරවරුනි, කොයි දේද උතුම්? ඒ තමයි මේ තමන්ගේ ආභරණ හොරකම් කරපු ඒ කාන්තාව ගැන හොයන එකද උතුම්, නැත්තම් තමන් ගැන හොයන එකද උතුම් කියලා. ඉතින් පින්වත්නි, දැන් මෙයාලා මේ කලබලෙන් මේ කාන්තාවක් හොයාගෙන ඒ තමන්ගේ වටිනා ආභරණ නැති වෙලා ලොකු ප්‍රශ්නක ඉන්න පිරිසක්. ඉතින් එහෙම ප්‍රශ්නක ඉන්නකොට ඒකට මේ බුදුරයන් වහන්සේගෙන් ඇහුවේ ඒ කාන්තාව කොහෙද ගියේ කියලා. ඉතින් බුදුරයන් වහන්සේ උත්තර දුන්නේ වෙන එකක්. බුදුරයන් වහන්සේ ඇහුවේ කාන්තාව ගැන හොයන එකද වටින්නේ නැත්නම් තමන් ගැන හොයන එකද කියලා. ඉතින් පින්වත්නි, මේ අය එතකොට මේ අය හරීම බුද්ධිමත්. මේ අය සසරේ පින් පුරාගෙන ආපු පිරිසක්. ඉතින් මේ අය ඒ කාරණේ අහලා තරහ ගත්තේ නැහැ. මේ අය කිව්වා ස්වාමීනි, උතුම් වෙන්නේ තමන් ගැන හොයන එකයි කියලා. ඉතින් පින්වත්නි, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙයාලට ධර්මයේ දේශනා කරා. ඉතින් මෙයාලට හිතුණා ඇත්ත මේ ධර්මයේ තුලින් කියවෙන්නේ තමන්ගේ ජීවිතේ ගැනයි. ඉතින් මේ ජීවිතේ තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න එක තමයි වටිනාම දේ. ඉතින් ඒ සඳහා මේ අය මොකද කරේ? එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපි අපේ ජීවිතය අවබෝධ කරගන්න මේ බුදු සසුනේ පැවිදි වෙන්න කැමතියි කියලා මෙයාලා කිව්වා. ඉතින් පින්වත්නි, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙයාලා පැවිදි කරගත්තා. ඉතින් මේ කුමාරවරු 30 දෙනා ඊට පස්සේ මේ ධර්මය අවබෝධ කරගන්න ගොඩාක් උත්සාහ කරා. ගොඩාක් මහන්සි වුණා. ඉතින් මේ කුමාරවරු පින්වත්නි
මේ ජීවිතයේදී පමණක් නෙවෙයි ඒ බුදුරජාණන් වහන්සේට මුණ ගැහුනේ. කලින් ජීවිතවලදී මේ කුමාරවරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා තියෙනවා. එක ජීවිතයකදී තියෙනවා හරි ලස්සන විස්තරයක්. ඒ දවස්වල ඒ අපගේ බෝසතාණන් වහන්සේ මේ මනුස්ස ලෝකේ ඉපදිලා හිටියේ ඌරු යෝනියක. ඉතින් ඌරු යෝනියක ඒ ඊරියකගේ කුසේ ඔන්න මේ බෝසතාණන් වහන්සේ අපගේ ඒ බෝසතාණන් වහන්සේ ඉපදුනා. ඉතින් තවත් සහෝදරයෙක් හිටියා. ඉතින් මේ ජාතකයේ නම පින්වත්නි තුණ්ඩිල ජාතකය. ඉතින් මේ ඌරු පැටවා ඒ තමන්ගේ සහෝදරයාත් එක්ක උන්න බිහි වුණා. ඉතින් බිහි වුණාට පස්සේ මේ ඊරිය වලක දාලා වලක මේ ඌරු පැටව බලාගෙන හිටියා. ඉතින් ඔහොම ඉන්නකොට එතනින් එක දවසක් ගියා වයසක කාන්තාවක්. ඉතින් මේ කාන්තාව යද්දී ඒ කාන්තාව හැරමි ටික ගහ යද්දී අර ඊරිය බය වුණා. බය වෙලා දිව්වා. එතකොට පැටව දෙන්නද වලේ. ඉතින් අර මහලු කාන්තාව දැක්ක මේක. දැක්කලා ඊට පස්සේ ඒ වලට එවිලා බලද්දි ලස්සන ඌරු පැටව දෙන්නේ. ඊට පස්සේ මේ කාන්තාවට ඒ ඌරු පැටව දෙන්න හදා ගන්න හිතුණා. ඊට පස්සේ මොකද කරේ? ඒ ඌරු පැටව දෙන්න අරන් ගියා. ඉතින් ඌරු පැටව දෙන්න අරන් ගිහිල්ලා තමන්ගේ දරුවෝ වගේ මේ වයසක කාන්තාව හදා වඩා ගත්තා. ඉතින් පින්වත්නි ඔහොම හදා වඩා ගත්තට පස්සේ කාලයක් ගියාට පස්සේ මේ ඌරු දෙන්න හොඳට ලොකු මහත් වුණා. ඉතින් නොයෙක් අය ඇවිල්ලා අහනවා මසට විකුණන්නේ නැද්ද කියලා. දැන් ඌරු කියන අය සත්තු හදන්නේ මසටයි ගොඩක්. ඉතින් හැබැයි මේ වයසක කාන්තාව ඒ ඌරු පැටව දෙන්න දුන්නේ නෑ. කියනවා කොහොමද මගේ දරුවෝ දෙන්නේ කියලා. ඉතින් ඔහොම ඉන්නකොට පින්වත්නි එක දවසක් ඒ නගරේ උත්සව කාලයක් තිබ්බා. ඉතින් මේ උත්සව කාලෙදී එක තරුණයෝ 32 දෙනෙක් තරුණයෝ 30 දෙනෙක් හොඳට විනෝද වෙලා කකා බෙබී ඉන්න අතරතුර තමන්ට තිබෙ මස් ටික ඉවර වෙලා ගියා. ඊට පස්සේ මස් හොයන්න කඩවල වල බැලුවා කිසිදු කඩේක මස් තිබ්බේ නැහැ. ඉතින් මේ තරුණයින්ට ආරංචි වුණා මේ ඌරු පැටව දෙන්න ගැන. ඊට පස්සේ ආවා හොයාගෙන ඇවිල්ලා ඒ කාන්තාවට කිව්වා මේ ඌරු පැටව දෙන්නෙක් ඉන්නවා කියන්නේ ඇත්තද කියලා. ඊට පස්සේ කිව්වා ඉන්නවා ඒ මගේ දරුවෝ කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ කියනවා මේ මිනිස්සෙන්ට කොහෙද ඌරු දරුවෝ කියලා. ඊට පස්සේ මෙයා කියනවා ඒ දරුවෝ මං ඒ ඌරු පැටව මගේ දරුවෝ වගේ හදාගත්තේ ඒ ඌරු පැටවුණ දෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මෙයාලා ඔන්න කියලා බැලුවා ඒත් හරි ගියේ නැහැ. දැන් මේ ඌරෝ ඉල්ලන්නේ මසට. ඉතින් පින්වත්නි මේ ඌරු පැටව දෙන්නට ඒ වයසක කාන්තාව නමක් දාලා තිබ්බ තුණ්ඩිල කියලා. ඒ ලොකු ඌරට ඒ අපගේ බෝසතාණන් වහන්සේට මහා තුණ්ඩිල කියලා. ඒ වගේම අනිත් ඌරු පැටවට චුල්ල තුණ්ඩිල කියලා නම් දෙකක් දාලා තිබ්බා. ඉතින් අර තරුණයෝ ටික හොඳට බීලා ඒ මස් හොයාගෙන ආපු ඒ තරුණයින්ට මේ වාසක කාන්තාව ඒ ඌරු පැටව දුන්නේ. ඊට පස්සේ මේ මත්තුන මේ තරුණයෝ මොකද කරේ? ඒ වයසක අම්මවත් රවට්ටලා ඒ අම්මට සුරා පෙව්වා. සුරා පෙවලා කොහොම හරි කැමති කරගත්තා එක ඌරේ ගන්න. ඊට පස්සේ ඒ වයසක කාන්තාව කිව්වා එහෙනම් පොඩි ඌරව අරන් යන්න කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ කොහොමද ඌ හොයාගන්න කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ඔය තියෙන මේ වාජනේට බත් ටිකක් දාලා ඊට පස්සේ කතා කරන්න ඕකම කිව්වා. ඊට පස්සේ ඔන්න බත් ගෙනල්ලා දාලා ඊට පස්සේ අර වයසක කාන්තාව පොඩි ඌරට කතා කරා. ඊට පස්සේ දැන් ඔය විදිහට කතා කරද්දී අර මහා තුණ්ඩිලට කියන්නේ අපගේ බෝසතාණන් වහන්සේට ඇහුණා උක. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කරා වෙනදා මාගේ මෑණියෝ කතා කරන්නේ මුලින්ම මටයි. අද මාගේ සහෝදරයාට මොකද දන්නේ කතා කරේ කියලා තමන්ගේ සහෝදර එයාලාකට ගිහිල්ලා කිව්වා මල්ලි ගිහිල්ලා කෝකට බලන්න කියලා කිව්වා. අම්මා කතා කරනවා කියලා. ඊට පස්සේ අර චුල්ල තුණ්ඩිල කියන
ඒ බාල ඌරු පැටවා ඉතින් කතා කරද්දි ගියා. ගියාට පස්සේ දැක්කා මිනිස්සු කට්ටිය වට වෙලා ඉන්නවා. ඉතින් මිනිස්සු වට වෙලා ඉන්නවා දැක්කට පස්සේ අර ඌරු පැටවා බය වුණා. බය වෙලා ආපහු ආවා තමන්ගේ සහෝදර ඌරා ළඟට. ඒ අපගේ බෝසතාණන් වහන්සේ ළඟට. ඉතින් ඔහොම ඇවිල්ලා ආවට පස්සේ මේ මහා තුණ්ඩිල ඒ ඌරා කියනවා මොකද මල්ලි කියලා අහනවා. මේ බය වෙලා මේ තැතිගෙන මොකද කියලා අහනවා. ඊට පස්සේ මේ චුල්ල තුණ්ඩිල කියනවා අද නම් අපේ අම්මා කතා කරේ හොඳකට වෙන්න බෑ. කට්ටියකුත් ඉන්නවා පොළොවේ අරන් එකත් එකටම ආව මරන්න තමයි කියනවා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ ඒ චුල්ල තුණ්ඩිල ඒ තමන්ගේ ඌරු සහෝදරයට කියනවා මල්ලි ඇයි ඔච්චර බය වෙන්නේ? බය වෙලා වැඩක් නෑ. අපි හදන්නේ කොහොමත් මස් වලට තමයි කියලා කියනවා. එහෙම කියලා මේ මල්ලිගේ හිත හදනවා. හිත හදලා ඊට පස්සේ මේ මේ අපගේ බෝසතාණන් වහන්සේ මේ මහා තුණ්ඩිල කියනවා හරි ලස්සන කාරණයක්. මොකද පින්වත්නි අපගේ බෝසතාණන් වහන්සේ සසරේ පින් පුරාගෙන ආපු උත්තමයන් වහන්සේ නම. උන්වහන්සේට සසරේ දෝෂේ නිසා ඒ සාරා සංකේ කල්පයක් පෙරම් පුරද්දී සසරේ ආපු නිසා උන්වහන්සේට මෙබඳු යෝනිවල උපදින්න සිද්ධ වුණා. හැබැයි උන්වහන්සේගේ ඒ පාරමිතා බලයන් ඒ පුරපු පාරමිතාවන් පොඩි අඩුවක්වත් උනේ නෑ. උන්වහන්සේගේ ප්‍රඥාව උන්වහන්සේගේ සිල්වත් බව එහෙම්මම තිබ්බා. ඉතින් ඒ අපේ බෝසතාණන් වහන්සේ ඒ ඌරෙක් වෙලා ඉපදිලා හිටපු ඒ ජීවිතයේදී උන්වහන්සේ ඊට පස්සේ ඒ තමන්ගේ සහෝදර චුල්ල තුණ්ඩිලට කියනවා හරි ලස්සන කාරණයක්. ඒ තමයි කියනවා මල්ලි ඔබ මඩක් නොමැති විලට බහින්න කියනවා. මඩක් නොමැති විලට බැහැලා දහඩියකුණු සෝදා හරින්න කියනවා. ඊට පස්සේ නව සුවඳ විලවුන් ගල්ව ගන්න කියනවා. ඒ සුවඳ විලවුන් තවරගත්තට පස්සේ කවදාවත් මේ විදිහට වෙනසිලා යන්නේ නැහැ කියලා ඒ මහා තුණ්ඩිල කියන ඌරා තමන්ගේ ඒ ඌරු සහෝදරයට කියනවා. ඊට පස්සේ දැන් මේ මල්ලි චුල්ල තුණ්ඩිල කියනවා අයියන්ඩි මට ඔයා ඔහොම කිව්වට අපේ පරම්පරාවේ කවුරුවත් පොකුණු වලට බැහැලා නාපු කතාවක් නම් අහලා නෑ. ඒ වගේම දාඩිය කුණු හොදාරපු කතාවක් මං අහලා නෑ. ඒ වගේම සූදවිලුන් තවරා ගන්නවා කියන එක අපි තුල නෑනේ. මොකක්ද අයියන්ඩි ඔයාව කියපු කතාවේ තේරුම කියලා ඇහුවා. ඊට පස්සේ මේ මහා තුණ්ඩිල ඒ උර කියනවා මල්ලි මඩක් නොමැති විල කියලා කිව්වේ වෙන මොකටවත් නෙවෙයි. මඩක් නොමැති විල කියලා කිව්වේ මේ සීල් සමාධි නුවණ ඇතුළු උතුම් ගුණ ධර්මයන්ටයි. මේ ධර්මයටයි මේ මඩක් නොමැති විල කියලා කිව්වේ. ඊට පස්සේ කුණු දහඩිය කියලා කිව්වේ පව් වලට. ඊට පස්සේ අලුතින් ගල්ලන සෝදවිලුම් කියලා කිව්වේ පන්සිල් අටසිල් ආදී උතුම් සීලයන්ට. ඉතින් මේ සීල් සෝද තවරා ගත්ත පස්සේ එයාගේ යහපත කවදාවත් විනාශ වෙන්නේ නැහැ කියලයි මම කිව්වේ කියලා මේ කවුද මේ කියන්නේ එතකොට? මේ ඌරෙක් තවත් ඌරෙක්ට තමයි මේ කියන්නේ. හැබැයි කවුද මේ? අපගේ බෝසතාණන් වහන්සේ. ඉතින් පින්වත්නි මේ විදිහට මේ බණ කියද්දී මේ කතාව තමන්ගේ සහෝදරයට විතරක් නෙවෙයි ඇහුනේ. ඒ කතාව 12 යොදුනක් පුරාවට ඇහෙන්න ගත්තා. ඉතින් මේ හඬ ඇහෙද්දී ඒ බරණැස හිටපු මහා රජ්ජුරුවන්ටත් යුව රජ්ජුරුවන්ටත් ඒ ඔක්කොටම ඇහුණා. එතකොට ඒ අය බැලුවා මොකද්ද මේ කියලා. මොකද පින්වත්නි මේ කියපු කාරණා ඒ බෝසත් ඌරා ඒ තමන්ගේ සහෝදරයට කියපු ඒ කරුණ මේ ලෝකෙට දුර්ලභව අහන්න ලැබෙන දේවල්. ඉතින් ඒ බෝසතාණන් වහන්සේගේ තිබ්බ
ඒ මහා ගුණ තේජසට ඒ ධර්මයේ කියද්දී 12 යොදුනක් පුරා ඒ දහම් හඩ පැතිරලා ගියා. ඊට පස්සේ ඒ හඩ ඇහුණ රජ්ජුරුව, ඊට පස්සේ යුව රජ්ජුරුව, පුරෝහිතවරු, ඊට පස්සේ ඒ රටේ හිටපු ඕ සියලු මිනිස්සු ඒ පැත්තට ඇදලා ඉන්න ගත්තා. ඊට පස්සේ දැන් අර මස් හොයාගෙන ආපු අර සුරා දූර්තයෝ 30 දෙනාට ඒ කට්ටියගෙත් වෙරි හිදිලා ගියා. ආච්චිගෙත් ඔන්න වෙරි හිදිලා ගියා. ඔක්කොටම සිහිය ඉපදුනා. සිහිය ඉපදිලා අර බෝසත් ඒ ඌරු රාජයා ළඟ වැද වැටිලා ඒ සියල්ලෝම ධර්මය අහන්න සූදානම් වුණා. ඊට පස්සේ ඒ බෝසත් ඌරු රාජයා කියනවා අනුන්නසා එයින් මේ ලෝකේ පව් කරන අය සතුටු වෙනවා කියනවා. හැබැයි තමනුත් යම් දවසක මරණයට පත් වෙද්දී තමන්ගේ සතුට නැති වෙලා යනවා. ඉතින් මේ ඌරු රාජයා කියනවා පුන්සඳ පායා ඇති අද වගේ පොහේ දවසක අපි වැනි අය සතුටු සිතින්ම ජීවිතය අත්හරිනවා කියලා. ඉතින් පින්වත්නි බලන්න එතකොට. ඒ අපගේ බෝසතාණන් වහන්සේ ඌරු යෝනියක ඉපදුනත් උන්වහන්සේගේ අසීමිත ප්‍රඥාව, ඒ සීලය, ඒ තිබ්බ අසීමිත ගුණයන්ගේ අඩුවක් තිබ්බේ නැහැ. ඉතින් ওই විදිහට ඒ මහා තුණ්ඩිල ඒ ඌරු රාජයා ඒ ආපු සියල්ලන්ටම ධර්මයේ දේශනා කරා, බණ කිව්වා. ඊට පස්සේ ඒ බණ ඇහුව ඒ රජ්ජුරුව පැහැදුනා. රජ්ජුරුව පැහැදිලා මේ බෝසත් ඌරු රාජයාට බොහෝ වස්තුව දෙනවා. ඊට පස්සේ බොහෝ වස්තුව දීලා ඊට පස්සේ මේ ඌරු රාජයා අවවාද අනුශාසනා ලබන තැනට පත් කරනවා. ඊට පස්සේ ඒ බරණැස් රජ්ජුරුව තමන්ගේ රාජ්‍යයේ මේ ඌරු රාජයා පූජා කරනවා. ඊට පස්සේ ආච්චිට ගොඩාක් යසීසුරු දෙනවා. ඊට පස්සේ මේ ඌරු දෙන්නව සුවඳ පැන් වලින් නාවලා වස්ත්‍ර අන්දලා ඊට පස්සේ මල් මාලා පලන්දලා රජ්ජුරුව තමන්ගේ මාලිගාවට එක්කගෙන ගිහිල්ලා පුත්ත තනතුරු ලබා දෙනවා. ඉතින් පින්වත්නි ඊට පස්සේ එදා ඉඳලා ඒ බරණැස් රාජ්‍යයේ හිටපු සියලු මිනිස්සු සිල් ආරක්ෂා කරා. අර සුරාවෙන් මත් වෙලා හිටියේ සුරා බිබී හිටපු අර 30 දෙනත් එදා ඉඳලා සුරාව නැවැත්තුවා. හොඳට සිල්වත් ජීවිතය ගත කළා. ඉතින් ඒ විදිහට ඒ අපගේ බෝසතාණන් වහන්සේ පින්වත්නි සසරේ එද්දී බොහෝ පිරිස් දමනය කරා. ඉතින් ඒ බුදුරයන් වහන්සේ ඒ විදිහට දමනය කරපු පිරිස අතර හිටපු අර සුරා සොඩුන් ඒ 30 දෙනා තමයි අදත් ඒ බුදුරයන් වහන්සේට බද්ධ වග්ගීය කුමාරවරු විදිහට මුණ ගැහුණේ. ඉතින් එදා ඒ බෝසතාණන් වහන්සේ ඌරු යෝනි ඉපදිලා කියපු බණට කියපු ධර්මයට අවනත වුණා. තමන්ගේ ජීවිතේ සිල්වත් කරගත්තා. පින්වත්නි මේ පුරුද්දට ඒ වගේම සිල්වත් ජීවිතයක් ගත කරපු ඒ පිනට මේ අයට මුණ ගැහුණා මේ ලෝකෙට පහළ වෙන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරයන් වහන්සේ. ඉතින් මේ සම්මා සම්බුදුරයන් වහන්සේ මුණ ගැහිලා ඒ සම්මා සම්බුදුරයන් වහන්සේ කියද්දී යමක් ඒක එක හිතින් අහලා තමන්ගේ තියෙන මතිමතාන්තර ඔක්කොම අත්හැරලා ඒ දේ අහන්න හිත යොමු කරන්න තරම් පිනක් මේ අයට තියෙනවා. ඒ පින ඒ වාසනාව හිමි වුණේ කලින් ජීවිතේ ඒ විදිහට අවවාදෙට හික්මීම. ඉතින් පින්වත්නි මේ අය ඒ විදිහට අවවාදෙට මේ බද්ධවග්ගීය කුමාරවරු ඒ බුදුරයන් වහන්සේ වදාළනේ තමන්ගේ ජීවිතය අවබෝධ කරන එක ශ්‍රේෂ්ඨයි කියලා. ඉතින් මේ අය තමන්ගේ ජීවිතය අවබෝධ කරන්න හිතාගෙන ඔන්න පැවිදි වුණා. පැවිදිලා ගොඩාක් උත්සාහ කරා. ඉතින් උත්සාහ කරද්දී හැබැයි මේ අයට තමන්ගේ ජීවිතේ තියෙන ඒ යථාර්ථය අවබෝධ කරන්න උත්සාහ කරත් මේ අයගේ උත්සාහය සාර්ථකම වුණේ නැහැ. ඉතින් මේ අය බැලුවා මේක හරියන්නේ ඒ බුදුරයන් වහන්සේ මුණ ගැහෙන්න ඕන කියලා. ඉතින් මේ අය මොකද කරේ? ඒ බුදුරයන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ සිටිද්දී ඒ බුදුරයන් වහන්සේ මුණ ගැහෙන්න වැඩියා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා 39 වාසය කරේ පාවා නුවර.
ඉතින් පාවානුවර වනාන්තරයේ මේ වාසය කරපු මේ බද්ධවග්ගීය කුමාරවරු නැත්තම් ඒ ස්වාමින් වහන්සේලා 39 ජීවත් වුණේ පිණ්ඩපාතයෙන්. ඒ වගේම පාංශුකූලක සිවුරු තමයි දැරුවේ. ඉතින් 3 සිවුරු පමණයි පෙරෙව්වේ. මේ විදිහට දුෂ්කර ජීවිතයක් ගත කරා. ඒ කෙලෙස් ප්‍රහාණය කරන්න පිණිස. හැබැයි සම්පූර්ණයෙන් කෙලෙස් ප්‍රහාණය වෙලා තිබ්බේ නැහැ. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. එහෙම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වුණා. එකත් පසකින් වාඩි වෙලා ඒ බුදුරජාණන් වහන්සේට තමන්ගේ විස්තරය කිව්වා. මේ විදියට උත්සාහ කරා, මේ විදියට අපි මේ දුතාංගයන් රකින්නවා, මේ විදියට ජීවත් වුණේ. ඒත් හැබැයි හිතේ ආශ්‍රව දුරු වෙලා නැහැ කියලා කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැලුවා මෙයාගේ හිත. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ අය ගොඩාක් උත්සාහ කරන පිරිසක්. හැබැයි තාමත් කෙලෙස් බන්ධනයන්ගෙන් යුක්තයි. ඉතින් බුදුරජාණන් වහන්සේ එතකොට හිතුවා ඉතින් මම මේ භික්ෂූන් ඔය ආසනයේදීම සිටියේදී උපාදාන රහිතව සියලු ආශ්‍රයයන්ගෙන් හිත නිදහස් වෙනවා නම් අන්න ඒ වගේ ධර්මයක් මේ භික්ෂූන්ට දේශනා කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේට හිතුණා. මොකද ඒ පිණිස මේ අය සසරේ පින් පොරලා තියෙනවා. ඒ පිණිස ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාදයට හික්මෙන්න පුරුදු වෙලා තියෙනවා. මොකද කලින් ජීවිතයකදීත් ඒ බෝසතාණන් වහන්සේ ඕරියෝනියේ ඉපදිලා ඉන්නකොටත් ඒ කියපු බණට මේ අය සමන් දුන්නා, හික්මුණා. ඉතින් මේ පුරුද්ද බලන්න පින්වත්නි, ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියද්දී මෙයාලා ඊට අනුව හික්මුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂු සංඝයා අමතලා දේශනා කරනවා, පින්වත් මහණෙනි, මේ ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාරය අවසන් නොවන දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළනවා අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ, මේ සංසාරේ අනවරාග්‍ර අවසානයක් පේන්නේ නැති ගමනක් කියලා. පුබ්බා කෝටින පඤ්ඤායති, ඒ වගේම ආරම්භක කෙරවලක දකින්න බෑ කියලා. අවිජ්ජා නීවරණාන සත්තාන, අවිද්‍යාව නම් වදුරෙන් වැසුණු. අවිද්‍යාව කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛේ අඥාන, දුක තමන්ගේ ජීවිතේ දුකක් කියලා අවබෝධයක් නැතිකම. ඒ වගේ මේ දුක හේතුවකින් හටගන්නේ කියලා ඒ හේතුව ගැන අවබෝධය නැතිකම. ඒ වගේම ඒ දුක නිරුද්ධ වීම, ඒ අමා මහ නිවන ගැන අවබෝධය නැතිකම. ඒ වගේ මේ දුකින් නිදහස් වෙන මාර්ගය ගැන අවබෝධය නැතිකම. ඉතින් මේ නිසා මේ සත්වයෝ දුකින් දුකටම යනවා. ඉතින් මේ අවිද්‍යාවෙන් වැහිලා නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා ඒ අවිද්‍යාවෙන් වැසුණු, ඒ වගේම තණ්හා සංයෝජනාන, තණ්හාවෙන් බැඳුණු මේ සත්වයෝ සුගති දුගති වල සැරිසරමින් ගමන් කරනවා කියලා වදාළා. ඒ යන ස්වභාවයේ අවසාන කෙරවලක්වත් ආරම්භයක්වත් දකින්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ කාගේ ජීවිත ගැනද? ඒ බුදුරජාණන් වහන්සේ වදාළන්නේ අපේ ජීවිත ගැනයි. ඉතින් එතන හිටිය ඒ භික්ෂූන් වහන්සේලා දැන් සිහි කරනවා තමන්ගේ ජීවිතයේ ඇත්ත. මොකද බුදුරජාණන් වහන්සේ උන්න තමන්ගේ ජීවිතයේ ඇත්ත කියලා දෙනවා. යථාර්ථය මේකයි කියලා දෙනවා. දැන් අපි ගත්තොත් අපිට අපේ කලින් ජීවිත අපි සිහි කරොත් අපිට මතක් වෙයිද? අපිට මතක් වෙන්නේ නැහැ. මොකද ඒ අපි කලින් ජීවිතවල ඉඳලා නැති හින්දාද? නැහැ. අපට එච්චර දියුණු හිත නැහැ. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ තමන්ගේ හිත දියුණු කරගත්තා. හිත දියුණු කරලා බුදුරජාණන් වහන්සේ ඒ පෙර ජීවිත දකින්න පුළුවන් ඥානෙ උපදවා ගත්තා. ඥානෙ උපදවාගෙන ඒ බුදුරජාණන් වහන්සේ අතීතේ දැකලා තමන් වහන්සේම නුවණින් දැකලායි මේ විදිහට දේශනා කරන්නේ. ඉතින් මේ විදිහට දේශනා කරද්දී මේ භික්ෂුන් වහන්සේලා තමන්ගේ ජීවිතේ මේකමයි කියලා තේරුම් ගත්තා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේසා දීර්ඝ කාලයක් මුළුල්ලේ
ඉපදෙමින් මැරෙමින් සැරිසරා ගිය මේ සසරේ ඔබේ හිස් ගසා දමද්දී දැන් මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහන්නේ බුදුරන් වහන්සේ අහනවා මේ සසරේ එද්දී සිහි කරන්න කියනවා. ඔබේ හිස් ගසා දමද්දී වැගිරුණ යම් රුධිරයක් ඇතනම් ඒ රුධිරේද වැඩි නැත්නම් මේ සතර මහා සාගර ජලයේද වැඩි කියලා බුදුරන් වහන්සේ අහනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද ශ්‍රී සද්ධර්මය අපි දන්නේ මේ විදිහටයි. මේසා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉපදෙමින් මැරෙමින් සැරිසරා යන මේ සසරෙදි හිස් ගැසුම් පහර කද්දී හිස් ගැසුම් වලට ලක් වෙද්දී අපෙන් වැගුරුණ යම් රුධිරයක් ඇතනම් ඒ රුධිරේමයි වැඩි. මේ සතර මහා සාගර ජලය නම් නොවේ කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළනවා සාදු සාදු පින්වත් මහණෙනි. මා විසින් දේශනා කරන ලද ධර්මයේ ඔබ දැනගෙන සිටින ආකාරය ඉතාමත් හොඳයි. පින්වත් මහණෙනි මේසා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉපදෙමින් මැරෙමින් සැරිසරා ගිය මේ සසරේ ඔබගේ හිස ගසා දමද්දී වැගුරුණ රුධිරයක් ඇතනම් ඒ රුධිරේමයි වැඩි. මේ සතර මහා සාගර ජලය නම් නොවේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට ඒ කාරණේ අපිටත් අදාළ නැද්ද? අපිත් ඒ විදිහට සසරේ එද්දී හිස් ගැසුම් පහරවල් කාලා නැතුව ඇද්ද? කාලා ඇති. එතකොට අපේ ශරීරයෙන් ගලා ගියපු රුධිරේ මේ සතර මහා සාගර ජලයටත් වඩා වැඩි නැද්ද? වැඩි. ඉතින් මේ දේවල් අපට මතක නැති වුණාට ඒ දේවල් ඇත්ත නොවේද? ඇත්ත. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සසරෙන් නිදහස් වෙන්න කිය බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. ඉතින් පින්වත්නි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි මේ දීර්ඝ කාලයක් මුළුල්ලේ ඔබ ගව යෝනිවල ගවයන්ව ඉපදිලා හිස් ගැසුම් පහර කද්දී ඔබේ ශරීරයෙන් යම් ගලා ගිය රුධිරයක් ඇතනම් ඒ රුධිරේද වැඩි නැත්නම් සතර මහා සාගර ජලයේද වැඩි කියලා අහනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා හොඳට තමන්ගේ ජීවිතයට සිහි පිහිටුවාගෙන උත්තර දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි ගවයන් වෙලා මේ සසරේ එද්දී අපේ හිස් ගසා දමද්දී අපේ ශරීරයෙන් ගලා ගිය යම් රුධිරයක් ඇතනම් ඒ රුධිරේමයි වැඩි සතර මහා සාගර ජලය නොවේ කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි මේ දීර්ඝ සසරේ ඔබ මීහරක් යෝනි ඉපදිලා ඉන්නකොට හිස් ගැසුම් පහර කද්දී ඔබේ ශරීරයෙන් ගලා ගිය යම් රුධිරයක් ඇතනම් ඒ රුධිරේද වැඩි නැත්නම් මේ සතර මහා සාගර ජලයේද වැඩි කියලා අහනවා. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි අපගේ ශරීරයෙන් ගලා ගිය රුධිරේමයි වැඩි සතර මහා සාගර ජලය නොවේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි ඔබ එළු යෝනි ඉපදිලා ඉන්නකොට එළුව වෙලා ඉපදිලා හිටපු කාලවලදී ඔබේ හිස ගසා දමද්දී ඔබේ ශරීරයෙන් ගලා ගිය රුධිරයක් ඇතනම් ඒ රුධිරේද වැඩි නැත්නම් සතර මහා සාගර ජලයේද වැඩි කියලා අහනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි හිස් ගැසුම් කද්දී ගලා ගිය රුධිරේමයි වැඩි සතර මහා සාගර ජලය නොවේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි ඔබ මේ සසරේද්දී බැටළු යෝනි ඊට පස්සේ මුව යෝනි ඌරු යෝනි ආදී මේ තිරිසන් සත්තු වෙලා ඉපදිලා ඔබේ හිස ගසා දමද්දී ඔබේ ශරීරයෙන් ගලා ගිය රුධිරේද වැඩි නැත්නම් සතර මහා සාගර ජලයේද වැඩි කියලා. ඊට පස්සේ මේ අය උත්තර දෙනවා ස්වාමීනි සතර මහා සාගර ජලයමයි වැඩි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් අහනවා. බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි ඔබ මේ සසරේද්දී කුකුළු යෝනි ඉපදිලා හිටපු කාලවලදී ඔබේ හිස ගසා දමද්දී ගලා ගිය රුධිරේද වැඩි නැත්නම් සතර මහා සාගර ජලයේද වැඩි කියලා. ඊට පස්සේ මේ උත්තර දෙනවා ස්වාමීනි සතර මහා සාගර ජලයමයි වැඩි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි ඔබ මේ සසරේද්දී
ගම් පහරන හොරුන් වෙලා. ඊට පස්සේ මම් පහරන හොරුන් වෙලා. ඊට පස්සේ පර ස්ත්‍රීන් කරා ගියපු සොරුන් වෙලා සිටපු කාලවලදී රාජ දඩුවමට ලක් වෙලා ඔබ හිස ගසා දමද්දී ගලාගිය රුධිරේද වැඩි නැත්තම් සතර මහා සාගර ජලයේද වැඩි කියලා අහනවා. ඊට පස්සේ මේ අය උත්තර දෙනවා ස්වාමීනි අපේ ශරීර වලින් ගලා ගියපු රුධිරේමයි වැඩි සතර මහා සාගර ජලේන නොවේ කියලා. ඉතින් පින්වත්නි, එතකොට මේ බුදුරයන් වහන්සේ මේ කරුණ අහන්නේ කොයි වගේ පිරිසකින්ද? මේ ධර්මය අවබෝධ කරන්න වාසනාව තියෙන පින් පුරාගෙන ආපු පිරිසකකින්. ඉතින් එබඳු පිරිසකටත් බුදුරයන් වහන්සේ මේ විදිහට කියනවනම් ඔබ මේ වගේ යෝනිවල ඉපදිලා තියෙනවා. මේ වගේ යෝනිවල ඉපදිලා තියෙනවා. හොරු වෙලා ඉපදිලා තියෙනවා. ගම්පහරන හොරුන් වෙලා ඉපදිලා තියෙනවා. ඊට පස්සේ පර ස්ත්‍රීන් කරා යන හොරු වෙලා ඉපදිලා තියෙනවා. එතකොට ඔබේ හිස ගසා දමලා තියෙනවා. මේ විදිහට කියනවා නම් මේ සසරේ ආපු අපි ගැන කවර කතාවද? එතකොට අපිත් මේ විදිහට ඉපදිලා ඉඳලා නැද්ද? ඉපදිලා ඉඳලා තියෙනවා. අපිත් මේ විදිහට දඩුවම් ලැබලා නැද්ද? දඩුවම් ලැබලා තියෙනවා. බුදුරයන් වහන්සේ වදාළේ මේ සසර ගමන කියන එක බිහිසුණු ගමනක් කියලා. ඒ සසරේ විඳ දුක මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ කියලා. ඉතින් එබඳු ගමනක තමයි අපි මේ ආවේ. ඉතින් මේ ගමන පින්වත්නි අපට නිකම් මතක් වෙන්නේ නැහැ. ඒ බුදුරයන් වහන්සේ වදාරන ධර්මය අහද්දී තමයි අපට සිහිය උපදින්නේ. ඉතින් බුදුරයන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි මේ විදිහට මේ සසරේ එන්න, මේ විදිහට දුක් විඳින්න, මේ විදිහට මේ මහා සාගරය ඉක්මවා රුධිරේ හෙළමින් මේ සසරේ එන්න හේතුව මොකද්ද කියලා අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය අවසන් නොවන දෙයක්. මේ ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය මේ ගමන අවසන් නොවන දෙයක්. ඒ වගේම මේකේ ආරම්භ කෙලවරකුත් දකින්න බෑ. ඒ නිසා පින්වත් මහණෙනි මේ සියලු සංස්කාරයන්ගෙන් නිදහස් වීමයි වටින්නේ. බුදුරන් වහන්සේ වදාළන්නේ මේ විදිහට දුක් විඳිමින් මේ විදිහට සසරේ ආවේ. බුදුරන් වහන්සේ වදාළේ මේ සසරේ මේ විදිහට අපිට දුක් විඳින්න උනේ. දැන් අපි මේ ජීවිතේදී දුකක් විඳිනවා නම් නොඑක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා නම් ඊට පස්සේ අපිට සසරේ තවත් දුක් විඳින්න වෙනවා නම් ඒකට හේතුව බුදුරයන් වහන්සේ වදාළේ අපි මේ සසරේ ගමන් කිරීමයි. ඉතින් බුදුරයන් වහන්සේ වදාළනවා මේ සසරේ කොච්චර කාලයක් ගියත් ඒ කෙනාට විමුක්තියක් ලැබෙන්නේ නැහැ. ඉතින් බුදුරයන් වහන්සේ ඒ නිසා වදාළනවා යාවච්චිතම් පික්කවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුම්. ඒ නිසා පින්වත් මහණෙනි මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමයි වටින්නේ. අවබෝධයෙන් කලකිරීමයි වටින්නේ, නිදහස් වීමයි වටින්නේ කියලා. මොකද මේ සසරින් පින්වත්නි නිදහස් වීම හැරෙන්න සසරේ ගියා කියලා කවදාවත් විසඳුමක් අපට ලැබෙන්නේ නැහැ. අපට ලැබෙයි විසඳුමක් తాවකාලිකව. අපි සුගතියක ඉපදුනොත් අපට తాවකාලික විසඳුමක් ලැබෙයි. හැබැයි අපි ආයෙත් සසරට වැටෙන ස්වභාවයෙන් යුක්ත නම් අපට අනිත් සියලු ලෝක විවෘතයි. එතකොට අපි දුක්ඛිත ලෝක, නිරය ආදී දුක්ඛිත ලෝක කරාය වැටෙන්න පුළුවන්. බුදුරන් වහන්සේ එක තැනකදී දේශනා කරනවා පින්වත් මහණෙනි ඔන්න ඉන්නවා කියනවා මේ මනුස්ස ලෝකේ දුප්පත් කෙනෙක්. හැබැයි මෙයා ඒ බුදුරන් වහන්සේ සරණ ගිහිල්ලා, ධර්මයේ සරණ ගිහිල්ලා, සංඝයා සරණ ගිහිල්ලා. ඉතින් මෙයා තමන්ගේ ජීවිතේ අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන හැබැයි දුප්පත් ජීවිතයක් ගත කරන්නේ. ඉතින් මෙයා මරණින් මත්තේ සුගතිය උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළා තව කෙනෙක් ඉන්නවා මේ ලෝකෙටම රජ වෙලා සක්විති රජ්ජුරුව වෙලා ඉපදිලා ඉන්නවා කියනවා. එයත් දස රාජ ධර්මයන්ගෙන් රජකම් කරලා දෙව්ලොව උපදිනවා කියනවා. හැබැයි ඒ සක්විති රජ්ජුරුව දෙව්ලොව උපදුණත් එයා තමන්ගේ ජීවිතය අවබෝධ කරගෙන නැති නිසා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නැති නිසා
ඒ කෙනා ආයි සතර අපායට වැටෙන්න පුළුවන් කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා අර තමන්ගේ ජීවිතේ අවබෝධ කරගත දුප්පත් අසරණ කෙනා දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ එයා ආයේ කවදාවත් සසරේ ඒ දුක්ඛිත ලෝක කරා යන්නේ නැහැ කියලා. උපරිමුණුත් ආත්මාව 7යි කියලා වදාලා. බුදුරජාණන් වහන්සේ ඒක තේරුම් ගන්න උපමාවක් කළා. බුදුරජාණන් වහන්සේ ගල් කෙට 7ක් අතට අරන් වදාලා පින්වත් මහණෙනි මේ ගල් කෙට 7ද වැඩි නැත්තම් මේ මහා පොළවේ තියෙන පස්ද වැඩි කියලා. භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා පින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා පොළවේ තියෙන පස්මයි වැඩි කියලා. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඒක හරි. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළනවා පින්වත් මහණෙනි මේ ධර්මය අවබෝධ කරගත්ත සෝතාපන්න යම් ශ්‍රාවකෙක් ඉන්නවා නම් ඒ ශ්‍රාවකයා ගෙවා දාපු දුක මේ මහා පොළොව වගේ කියලා දාලා. ඒ සෝතාපන්න ශ්‍රාවකයාට තව ගෙවන්න තියෙන දුක මේ හතරගත් ගල් කැට 7 වගේ ඊටාම ස්වල්පයි කියලා දාලා. ඉතින් පින්වත්නි ඒ විදිහට අපි සරණ ගියපු අපගේ බුදුරජාණන් වහන්සේ අපි කරේ අනුකම්පාවෙන් අපේ ජීවිතේ අපට නොපෙනෙන අතීතේ අපිට නොපෙනෙන අපිට නොතේරෙන යථාර්ථය අපට කියලා දුන්නා. එතකොට අපි මේ දේ හොඳට අහලා ඒ දේ අපි තුලින් දකින්න උත්සාහ කරනවා. අන්න එතකොට තමයි අපිට හොඳට බුදුරයන් වහන්සේ ගැන ධර්මය ගැන පහදින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දේශනාව කරද්දී ඒ හිටපු ඒ භික්ෂූන් වහන්සේලා 39 තමන්ගේ ජීවිතයේ ඇත්ත මේක කියලා තේරුම් ගත්තා. සසරේ ගිහිල්ලා කවදාවත් විසඳුමක් ලැබෙන්නේ නැහැ කියලා තේරුම් ගත්තා. තේරුම් ගන්න මේ සියලු සංස්කාර කෙලෙහි සියලුම හටගත් දේවල් කෙරෙහි ඇති ඇල්ම තම හිතින් අත්හැරියා. හිතින් අත්හරිද්දී පින්වත්නි ඒ හිටපු භික්ෂුන් වහන්සේලා 39ම ඒ ආසනයේදීම අරහත්ත්වයටපත් වුණා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා බුදුරයන් වහන්සේ වදාළ ධර්මයේ පිළිගත්තා. ඒ දේශනාව අවසන් වෙද්දී ඒ භික්ෂුන් වහන්සේලා 39 ඒ බුදුරයන් වහන්සේ සිතූ පරිදිම ඒ බුදුරයන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා 39ම ඒ උතුම් අරහත්ත්වයේ දක්වාම අරගෙන ගියා. ඉතින් පින්වත්නි එබඳු ධර්මයක් තමයි අද අපි මේ ශ්‍රවණය කරේ. ඒ බුදුරයන් වහන්සේ පින්වත්නි අපට කියලා දුන්නේ අපේ ජීවිතයේ තියෙන ඇත්ත. ඒ තමයි ඒ අපිට සසර ගමනක යන්න වෙන කාරණේ. ඒ වගේම මේ සසරින් නිදහස් වීම තමයි පරම සැපය. ඒ අමාමා නිවන කියන එක. ඉතින් එබඳු දෙයක්, එබඳු ඒ නිවන බුදුරයන් වහන්සේ මේ සාරාංශ සංකේ කල්ප ලක්ෂයක් තිස්සේ පෙරම් පුරාගෙන ඇවිල්ලා සොයාගත්තා. සොයාගෙන යමා මහ නිවන ගැන අපට කියලා දුන්නා. ඒ නිවන කියන දේ සසරට අයිති දෙයක් නෙවෙයි. සසර අත්හැරීමයි. සසරින් නිදහස් වීමයි. සසරෙන් නිදහසු තැනක්. ඉතින් ඒ නිවන ඒ භික්ෂුන් වහන්සේලා සාක්ෂාත් කරා. ඉතින් පින්වත්නි ඒ භික්ෂුන් වහන්සේලා ඒ පිණිස උපකාර වුණු දෙයක් තමයි එදා ඒ බුදුරයන් වහන්සේ ඒ තමන්ගේ ජීවිතය අවබෝධ කරගන්න එකද වටින්නේ කියලා අහද්දි ඊට අනුව හික්මීම. නේ දැන් අපිත් යම් ප්‍රශ්නයක ඉන්නකොට අපිනුත් සමහර අය අහන්න පුළුවන්. සමහර නුවණැති අය අහන්න පුළුවන්. ඕකද වටින්නේ නැත්තම් හරි දේ කරන එකද කියලා. එතකොට අපිත් ඒ විදිහට හික්මෙන්න ඕන. මොකද එහෙම හික්මුන් නැත්නම් අපිට ලැබෙන ලොකු අවස්ථාවක් අහිමි වෙන්න පුළුවන්. ඉතින් මේ හිටපු ඒ බද්දවග්ගී කුමාරවරු කලින් ඉඳන් සසරේ නුවණැත්තන්ගේ සත්පුරුෂයන්ගේ වචන වලට හික්මුණ පිරිසක්. ඒ වගේම බොහෝ කාලයක් සිල්වත් ජීවිතය ගත කරා. ඉතින් ඒ විදිහට පින් පුරාගෙන ආපු ඒ බද්දවග්ගී කුමාරවරුන්ට බුදුරයන් වහන්සේ නම් වූ සත්පුරුෂයන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ ඒ ධර්මය අහලා පැවිදි වෙලා අන්තිමට අවසානයේට ඒ බුදුරයන් වහන්සේ සමීපයේදීම ඒ උතුම් නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබුණා. ඉතින් ඒ බඳු ධර්මයක් තමයි අද අපි මේ ශ්‍රවණය කරේ. ඉතින් මේ දේශනාවේ නම තමයි තින්සමත්ත සූත්‍රය. ඉතින් මේ දේශනාවේ සඳහන් වූ පරිදි අපිත්
නිතර සිහි කරන්න ඕන අපේ සසරේ ස්වභාවය. මේ සසරෙන් නිදහස් වීමයි වටින්නේ කියලා. ඉතින් මේ සඳහා අද මේ දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කර ඔබ සියලුම දෙනාට මේ රැස් කළ මේ ධර්ම දේශනාමය වශයෙන්ද ඒ වගේම ධර්ම ශ්‍රවණයේ වශයෙන්ද රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් එකසේ උපකාර වේවා. සාදු සාදු සාදු. අද දින ලක්විරු දායකත්ව ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ වැලිමඩ පදිංචි ආර්.එම්. හීන්මැණිකා මෑණියන්, ඒ වගේම වයි.එම්. රමණී ඒ මහත්මිය, ඒ වගේම සෙව්වන් දිදීනිය, සේනානී දීනිය, ඒ වගේම සෙනෙහිලතා මහත්මිය, ඒ වගේම එච්.එම්. සෝමලතා මහත්මිය, එච්.එම්. පාලිත ආර්යසේන මහතා, ඒ වගේම රංජනී ගුණසේකර යන ඒ සහෝදර සහෝදරියන් විසින්. ඉතින් අද දින ඒ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ ඔබ විසින්ද ඒ වගේම ධර්ම දේශනාව ශ්‍රවණය කරපු සියලුම දෙනා විසින්ද රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. රැස් කරා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියන්ගේ ධාර්මික රැකවරණය ඔබ සියලු දෙනාට සලසා දෙත්වා. ඒ සියලු දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 4කට පෙර මිය පරලොව ගිය එච්.එම්. විපුලසේන මහතාටද, ඒ වගේම මීට වසර 40කට පෙර මිය ගිය එච්.එම්. සිරිසේන මහතාටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ නමින් මිය පරලොව ගිය සියලු මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. සංසාර දුකින් නිදහස් වෙන්න මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින ආර්.එම්. හීන්මැණිකා මෑණියන්ටද, ඒ.එම්. ප්‍රේමා කුමාරි හාමි මෑණියන්ටද, වයි.එම්. පුංචි බණ්ඩා පියාණන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ ඔබගේ පවුල්වල සිටින සියලුම දෙනාටද මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටද, මහමෙවුනා වාසී රටලෝක වාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ටද, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටද මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. සියලුම දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.